අයිබෝවන් 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 සර්. අයිබෝවන් අයිබෝවන් හරි ඊ අපි අද කතා කරන්න පොඩ්ඩක් මෙයා වුණා දැන් දෙකක් විතර එක ඉඳන් අද කතා කරගෙන යනවා මොකද ඊ අපිට රැස් නිසා එතන අපිට කතා කරගන්න ඕනේ සයින් ටැබ් එක සයින් එක කියන්නේ අගේ සලකුණ පෙන්නයි ඍණාගයක්ද ධනාගයක්ද කියන අගේ සලකුණ පෙන්වනවා සයින් කියන සමීකරණය ඒක ඍණාගයක්ද ඍණ ධන නම් එකලෙසද අගේ බිඳුව නම් බිඳුව ලෙසද අගේ ඍණ නම් ඍණ එක ලෙසද දැක්වේ කියලා ලියුවා. හරිද? හරිද ළමයි? හරි සර්. මෙතන ටයිප් කරනවා මොකක්ද? sin in සමීකරණය පළවෙනියට මෙතනින් ටයිප් කරනවා sin කියලා ටයිප් කරනවා. ටයිප් කරලා ඉවරලා මෙතනින් පෙන්නනවා 7යි ඍණ 7යි කියන එක. පෙන්නලා ඉවරලා එන්ටර් කරනවා. එතකොට මෙතනින් උත්තර එනවා බිඳුවයි කියලා. හරි? එතකොට ඍණ 7න් 7 අඩු කරගුවාම බිඳුවයි. ඊළඟට තියෙනවා ඍණ 2යි ඍණ 2යි ධන 1යි. ඍණ 2යි ධන 1යි ගියාම ඍණ 1යි කියලා එනවා. එතකොට ඒක පෙන්වනවා ඍණ 1යි කියලා. හරි? ඒ කියන්නේ අගේ ධන සංඛ්‍යාවක් නම් එක ලෙසද අගේ ධන සංඛ්‍යාවක් නම් එක ලෙසද අගේ බිඳුව නම් බිඳුව ලෙසද අගේ ඍණ සංඛ්‍යාවක් නම් ඍණ එක ලෙසද දැක්වේ. හරිද? හරි. හරි සර්. අපි ඊට පස්සේ කතා කරා SQRT කියන එක. SQRT කියන වර්ගමූලය. ඒ කියන්නේ 25 හැදෙන්නේ කොහොමද? 25 න් 5 වරක් කීයද? 5 වරක් කීයද? 5 5. ඒතර 5 වරක් 5 ඒතර වර්ගමූලය 5යි කියලා එනවා. 81 හැදෙන වර්ගමූලය එනවා කීයද? 9යි කියලා. 16 හැදෙන වර්ගමූලය එනවා කීයද? 4යි කියලා. එතකොට SQRT කියලා ගන්න වරහන් ඇතුලේ දානවා 25 වරහන් වහනවා එන්ටර් කරනවා. හරිද? හරි. ඉස්සෙල්ද රෙකෝඩින් එකට මට ආවෙ නැහැ. රෙකෝඩින් එක දාලා තියෙන්නේ අපි ඔයාලට එවනවා. එතකොට SQRT කියලා ගහනවා වරහන් වර එන්ටර් කරලා ඊට පස්සේ තියෙනවා 91. එතකොට ඒකත් කරන්නේ SQRT කියලා ගහනවා වරහන් ඇතුලේ 81 කියලා ටයිප් කරනවා. ටයිප් කරුවම 81 වර්ගය එනවා. වර්ග මූලය එනවා. වර්ග මූලය 9යි කියලා එනවා. ඊට පස්සේ 16 වර්ග මූලය ගන්න ඕන ඍණ 16ක්. ඉතින් ඍණ 16 කියන්නේ එන වර්ග මූලය 4යි කියලා. හරි. ඊට පස්සේ මොඩ් කියලා එකක් ඉගෙන ගත්තා. හරේ නම් ලවය හරයෙන් බෙදා ඉතිරි වෙන අගේ. හරේ නම් ලවය හරයෙන් බෙදා ඉතිරි වෙන අගේ කියලා අපි මොඩ් කියන එකට ගත්තා. එතකොට 5 4ෙන් බෙදපුවාම වෙනවා කීයද? කීයද? 1යි කියලා. 8 3ෙන් බෙදපුවාම වෙනවා ගාන කීයද කියලා. එතකොට 2යි කියලා එනවා. හරි. එතකොට අපි දන්නවා මොඩ් කියන එක පාවිච්චි කරන ඔන්න ඔය වගේ දෙයක් මෙතන. හරය නම් ලවය හරයෙන් බෙදා ඉතිරි වෙන අගේ. ඊට පස්සේ අපි අලුත් සමීකරණ ඒක කරන්න බැරුව ගියා. හරි. මම පවර් කියන එක ලියාගත්තද? නෑ සර්. මොඩ් කියන එක ලියාගත්ත නේද? මොඩ් එක දිව්වා. ඔව් සර්. සර් මොඩ් එකේ සමීකරණය දෙන්න පුළුවන්ද? මොඩ් එකේ සමීකරණය දෙන්න පුළුවන්. හරි මොඩ් එක ලියාගන්න. සමානයි මොඩ් සමානයි මොඩ් වරහන් පහයි 4 සමානයි මොඩ් 5,4 සර් ඊළඟට අපි සර් 5යි 4යි ටයිප් කරනවනේ ඒ සෙල් එක සිලෙක්ට් කරනව නෙවෙයි නේද? 5යි 4යි ටයිප් කරමු. හරි. එතකොට අපි තව excuse me sir. ඔව් සර් මට මොනවාද රවුන්ඩ් එකේ මේක දෙන්න පුළුවන්ද?
පුළුවන් සූත්‍රය. මේ ගිය සතියේ ඔක්කොම වීඩියෝ එක හෙට උදේ වෙද්දී අප්ඩේට් කරනවා මොකද මේ ඉන්ටර්නෙට් එකේ ප්‍රශ්නයක් තිබුණ ඉඳලා ඒ ප්‍රශ්නේ තියෙන්නේ හෙට උදේම ඔයා රවුන්ඩ් එකේ වීඩියෝ එක බලන්න පුළුවන් හරි බය වෙන්න දෙයක් නැහැ නෑ සර් මට ඕන සූත්‍ර විතරයි. සූත්‍ර විතර දාන්න ලියා ගන්න ටීචර් සර් 30 වෙනි දැකත් එක්ක දානවනේ සර්. ඔව් හෙට එක 30 වෙනි දන එක තමයි හෙට දාන්න හෙට උදේම දාන්න අද එකයි දෙකම උදේම දාන්න මොකද මේ අර SLD ලගේ 30 31 කියන්නේ යාර ෂෝ කරන දාන උත්තර දීලා තිබ්බා සූම් එකේ එදා සර් මටත් වෙන්න බැරුව ගියා කැඩි කැඩි ආන්නේ. සමහරට වැස්සෙන්ද දන්න සූම් පැකේජ් අන්ලිමිටඩ් දාලා තියෙන්නේ ඒ වුණාට ඉතින් කෝල් කරලා කියන්න ඕනේ හෙට හරිද රවුන්ඩ් එකේ ලියාගත්තද ඔව් සර්. හරි සර් මම රවුන්ඩ් එක මේ මොනවාද සූත්‍රය ගහුවට පස්සේ මට උත්තරේ එන්නේ නැහැ නේ සර්. වට යන්න තියෙන්නේ හරි එතකොට මෙහෙමනේ ඉස්සෙල්ලාම ඔයා සිලෙක්ට් කරන්න ඕනේ දැන් රවුන්ඩ් කියලා ගහලා ඔයා කොහොමද ගහුවේ 5යි සමානයි රවුන්ඩ් කියලා ගහලා මේ මොනවාද C30 කොටුව එබුවා. C30 කොටුව ඔව් සර් වරහන් දාලා. වරහන් දාලා C30 කොටුව ඔබලා ආයෙ කමාවක් දාලා 1 කියලා ගහනවා. ඒතකොට ඩෙසිමල් ප්ලේසස් එකයි මෙතන පෙන්නන්නේ. ඒකයි 1 කියලා දාන්නේ. එහෙම ගහුවේ නැද්ද? නැහැ සර්. අයියෝ දුවේ දැන් මේ රවුන්ඩ් කියන්නේ දශම ස්ථාන වලට වට යන එක. ඒ කියන්නේ වට යන්න ඕන ප්‍රමාණය දාන්න ඕන මෙතන. 1යිද 2යිද කියලා. කමාවක් දාලා 1 හරි 2 හරි දාන්න. එතකොට හරියනවා. හරි නේද? හා සර්. ඒ කියන්නේ සර් දෙකෙන් එකක් දැම්මත් උත්තරේ එනවනේ. දැම්මත් උත්තරේ එනවා 5.1 2 තියෙන්නේ ඒකයි මම 1 දැම්මේ 5.2 තියෙන්නේ 1 දැම්මොත් 1 වෙනවා අර දෙකම තියෙන්නේ දෙක ඕකේ හරි සර්. So දැන් ඔක්ස ඊට යටකේ සර් 2.5 තියෙන සර් ඒක වටය තියෙන සර් දෙකට නේ ඔව් මොකක්ද 5.1 දෙකට තියෙන්නේ හෙලෝ නෑ සර් දැන් ඔය සෙට් එකා තියෙන එක යටින් තියෙන්නේ ඔයාලම 2.5 අතර එක තමයි තියෙන්නේ. ඒක තමයි 1 කියලා අරගෙන තියෙන්නේ. රවුන්ඩ් වටයවල තියෙන එකකට. මේ 1 කියලා මෙතන දාලා තියෙන්නේ වට යන්න සංඛ්‍යාවම. 1 කියලා මේක මම මෙතන පෙන්නන්නේ මෙතන පෙන්නන්නේ 1 කියලා. ඔයාලා එහෙම ගහන්නකො ඔයාලා 5.1 ගහලා ඉවරලා සමීකරණ පෙන්නනවා හරියට. හරිද? සර් යට ඒවා කරලා තියෙන්නේ එකටමද යටම තියෙන්නේ මේ ඍණ 1.49 4900 සර් අතන රවුන්ඩ් එකේ කමාවයි 1 කියලා දාලා තියෙන්නේ 1 කියලා දාලා තියෙන වට යන්න ඕන එකකට ඉඳලා ඒ කියන්නේ අර දශම ස්ථාන වලින් දැන් පළවෙනි දශම ස්ථානට නම් 1 දෙවෙනි දශම ස්ථානට 2 ඒ වගේද සර් ඔව් ඒ වගේ හරි සර් තේරුණා නේද රවුන්ඩ් කියන එක තේරුණාද දැන් රවුන්ඩ් කියලා කියන්නේ වට යන්න ඕන. ඉතින් වට යන්න ඕන එක තමයි මෙතන ටයිප් කරලා තියෙන්නේ. සමානයි රවුන්ඩ්. එතකොට අපි සිලෙක්ට් කරා 5.1 නිකන් අපි හිතමු. එතන අපි සූත්‍ර සිලෙක්ට් කරාගේ. ඊට පස්සේ වට යන්න ඕන එක 1ද 2ද කියලා මෙතනින් ලියා ගන්නවා. කමාව දාලා වට යන්න ඕන ප්‍රමාණය. 1ද 2ද කියලා. හරිද? හරිද ළමයි? හරිද? හරි ඊළඟ අලුත් සමීකරණයකට යම් පවර් කියන එකට හරි මාතෘකාව දාන පවර් කියන ඒවෙන් ගණන් කීපයක් දෙනවා දන්න එකපාර සෝක ලියා ගන්න නේද? ඕ ලියා ගන්න නම්බර් power සර් නම්බකමා පවද තියෙන්නේ ආපහු ලියලා තියෙන්නේ නම්බකම පවති
සර් ලියලා ඉවරයි. හරිද? හරි. සර් ලියලා ඉවරයි. හරි. එතකොට මෙන්න මෙහෙම ටයිප් කරන්න. හරි. එතකොට 2,2 ලියා ගන්න. sorry මුල්ලගේ දෙවෙනි අගය 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 බලය ලබා දෙයි. එතකොට තේරුම් ගන්නවා මුල්ලගේ දෙවෙනි අගය දෙකේ බලය මුල්ලගේ දෙවෙනි අගය. එතකොට 2යි 2ට තියෙන්නේ දෙකේ දෙවෙනි බලය කියන එක බලය ලබා දෙන එක තමයි උතුරින් කියන්නේ මුල්ලගේ දෙවෙනි අගයේ බලය ලබා දෙයි. මුල්ලගේ දෙවෙනි අගය. දැන් මෙතනින් තියෙනවා මුල්ලගේ දෙවෙනි අගයේ බලය ලබා දෙයි. හරි. සමානයි power සමානයි power සමානයි power මුල්ලගේ දෙවෙනි අගයේ ලබා දෙයි. සමානයි power හරි ලියා ගන්න සමානයි power ඊළඟට ලියා හරි ඔන්න බලා ගන්න මෙන්න මේමයි ඉස්සෙල්ලාම ටයිප් කරනවා සමාන කිරීම ඊළඟට power කියලා ගහනවා. හරි ඊට පස්සේ මේ අගයවල දෙක කියලා අපි හිතමුවා. දැන් ඔයාලා මම දන්නේ නැහැ ඔයාලා ටයිප් ඔයාලා කවදාරි කරන තැන අගයන් දන්නේ නැහැ මම. හරිද? මම මේ නිකන් සමීකරණය 2යි 2 කියන අගයන් දෙක. අපි හිතමු මෙතන 2 තියෙනවා මෙතන 2 තියෙනවා කියලා. එතකොට දෙකේ බලය බැලුවොත් කීයද වෙන්නේ? 4යිනේ. එතකොට මේ 5 3 බලය බැලුවොත් එහෙම එන්නේ කීයද? 100 කීයද? 125යි. 125යි. 5 3 බලය කියන්නේ කීයද? 125යිනේ. 5 3 බලය 125යි. හරිද? මෙතන 7. එතකොට 4 එතකොට දෙකේ බලය. දෙකේම දෙකක්. හරි? දෙකේ බලය කීයද? 4. 5 3 බලය. 5 කීයද? 3. 5 5 25 25 5 125. තේරුණා නේද? තේරුණාද නැද්ද? 5 25යි 25 5 25 125. තේරුණානේ 5 3 බලය කියන්නේ 125. ඒතර 5 3 බලය පව එකෙන් ගහුවොත් එමෙ වෙන්න ඕනේ 125යි කියලා. හරි. ඒතකොට මෙතන තියෙනවා අංකයක් දෙකේ බලය දෙකේ බලය. එතකොට අපි මම කරන්නේ මොකක්ද? පව කියලා ගහනවා. මේ දෙකේ මට බලය හොයන්න. හරි. එතකොට මම ගහනවා සමානයි පව. වරහන් දෙක සිලෙක්ට් කරා. දැක්කද? දෙක සිලෙක්ට් කරා කමාවක් දැම්ම ආයෙ දෙක සිලෙක්ට් කරා. හරිද? සර් අංක 3ක් කියලා නම් ආයෙ කමාවක් දාලා ආයෙ එකක් සිලෙක්ට් කරනවද? බලයක් නේ පුතේ අංක 3ක් එන්න විදියක් නේ. හරි. එතකොට ඔන්නෝම දැම්ම එන්ටර් කරා. හරිද? හරි සර්. ඊට පස්සේ එන්ටර් කරපුවම පව එක එනවා. හරි. හරිද? හරි දැන් උදාහරණයකට ලියා ගන්න මම මේ ඊළඟ එකක් කරලා දාන්න. ඒක උඩ එක. ඔයාලා ඔය වගේ දෙකක් හදලා තියන්න. හරි සර් දැන් කරා. 5 3 බලය කියන්නේ 125යි. ඔය දෙක ඔයාලා හදන්න. සර් ඕක අර හඳුන්වන්න ලියපු පොඩි අර නෝට් මේ සටහන් පොඩ්ඩක් දාන්න මේ කියන්නකෝ. යවත්තන හරි. මුල්ලගේ දෙවෙනි අගය බලය ලබා දෙයි. මුල්ලගේ දෙවෙනි අගයේ බලය ලබා දෙයි. හරිද? හරි සර් ඕක සර් මම කරලා බැලුවා උත්තරය ආවා. හරියද? සර් ඕක ලියා ගන්න ඕනේ දැන්. ඔව් උත්තරේ එනවා ලියා ගන්න. උත්තරේ එනවා කියලා මම දන්නවා පුතා. හරි ලියා ගන්න ටක් ගාලා.
දැන් මේ කියලා දෙන්නේ රස්සාවකට කවදාද ගියොත් ඔය වගේ බලය වලද ඒක වැඩි කරන්න දුන්නොත් කියලා. නැත්තම් මෙච්චර ලොකු සමීකරණ ඇඩ්වාන්ස් එක්සල් මෙච්චර උගන්නන්නේ නැහැ කවුරු. ඒ කියන්නේ මට මේක YouTube එකේ හරි මේ වගේ ඇඩ්වාන්ස් එක්සල් ටිකක් තියෙනවා නම් එක්ක තියෙන පිටරටකනේ ලංකාවේ නම් කාගේවත් නැහැ මං හිතන්නේ. සර් තුනේ බැලුවොත් එන්නේ මේ 9ද? එතකොට ඔයා මෙහෙමනේ පුතේ තුනේ බලය ඔයා මෙහෙම ලියා ගන්න පුතා. මෙහෙමනේ 3 වැඩි 3. හරිද? ආයෙ 3. 3 කීයද? 9යි. ඊට පස්සේ 9 වරක් 3 කීයද? 27යි. අන්න එහෙම බලන්න. ඒතකොට ඔයාට ඔක මම සමීකරණ දුන්නේ දැන් පුතාට ඕන එකක් බලාගත්තා. දැන් ඔයාට තුනේ බලය බලන්න ඕන නම් මෙතනින් ගාලා අනිත් බලා ගන්න. එක්කද? සමානයි පවර් කියලා ගැහුවා. වරහන් දැම්මා. මේක සිලෙක්ට් කරා. ප්‍රමාවක් දැම්මා. මේක සිලෙක්ට් කරා. වරහන් වැහුවා. ඔයද දැක්කද? දැක්ක නේද? ඒක ලේසියිනේ. ඒකයි ඒක දුන්නේ. ගණන් චුට්ටක් තේරුම් ගන්න. ගාන ගියද? බලයක් දීපුවම හරි. තව ඉස්සරහට තව ගණන් කීපයක් තියෙනවා. ඒ ටිකත් හදනවා දැන්. හරි. අද එක්සල් ඉවර කරමු. තව සමීකරණ 3ක් වගේ තියෙන. තව සමීකරණ 10ක් වගේ යද්දි මම හිතුවා. හරි. හරිද ඒක? සර් එතන බෝල්ඩර් එකක් දාගන්න ඕනේ සර්. ආ සර් ඔය 4යි පව එක බෝල්ඩර් එකක් දාගන්න ඕනේද? මොකක්ද මට තේරෙන්නේ නැහැ පුතා. බෝල්ඩ් එකක් දාගන්න ඕනේ. බෝල්ඩර් එකක් දාන්න ඕනේ කියලා. බෝල්ඩර් එකක් දාලා ඔයාලා කැමති විදියට ඔයාලා හදා ගන්න. හරිනේ? හරි. හරි. අපි යන් ඊළඟ එකට මාතෘකාව දාන්න ෆැක්ට් කියලා. මොකද්ද සර්? ෆැක්ට් කියලා දාන්න. FACT. ඔව්. ෆැක්ට් කියලා දාන්න ටක් ගාලා දාන්න. හරිද? හරි දැන් ලියාගන්න ෆැක්ට් කියන්නේ මොකක්ද කියලා. චුට්ටක් ඉන්න සර්. සර් ඔව්. සර් SQRT කියලා සූත්‍රයක් තියෙද්ද? ඔව්. සර් මගේ සර් ඒක වැඩ කරන්නේ නැහැ නේ සර්. SQRT එක වැඩ කරන්නේ නැහැ. ඔව් සර් මේ ඒක ගැහුවට සර් මේ හරි මේ එරර් මැසේජ් එකක්. සමානයි SQRT වරහන් ඇතුලේ දාන්න 25. දාලා වරහන් වහන්න. එන්ටර් ගන්න. එතකොට හරියට. SQRT හරි. ෆැක්ට් සූත්‍රයෙන් කරන්නේ මොකක්ද? කියන්න පුළුවන්ද? පොඩ්ඩක් එක ෆැක්ට් QRT කියයි කියන්නේ. මොකක්ද? QRT සූත්‍රයේ දැන් සෙඩියුටර් ආයි කියන්නේ. යම් වගේක වර්ගමූලය ලබා දෙන. වර්ගමූලය ලබා දෙන එක තමයි SQRT එකෙන් කරන්නේ. වර්ගමූලය. ඒක 25 වර්ගමූලය කීයද? 5යි. ආන්න ඒක තමයි ලබා දෙන්නේ SQRT. ඒක දැන් සර්ගේ සූත්‍රය. සර් ආයුට මුලින් සර් ෆැක්ට් එක සර් මොකක්ද ලියන්න දුන්නාද සම්නේ? දැන් මෙහෙමයි. දැන් මේ ඔයාලා ලියා ගන්න ෆැක්ට් කියන එක SQRT එක බලා ගන්න ඕන නම් ආයෙ YouTube එකට ගිහලා හෙට උදේ බලා ගන්න. හරි. ඉමීට නැත්තම් කියලා දෙන්න ඕමම ඉන්න. හරි. ෆැක්ට් කියන එක ලියලා ඉවර ගන්නවා. එතකොට ඒක ඉවර කරමුකෝ. ඊට පස්සේ මම SQRT කියන්නම්. හරි. ටග්ගා ලියා ගන්න ෆැක්ට් කියන එක. හරි. මොකද්ද සර්? ෆැක්ට් කියන එක ලියා ගන්න. ලියාගත්ත සර්.
හරි. දැන් ඔන්න ෆැක්ට් කියන්නේ මෙන්න මේකයි. හරිද? දැන් මෙතන කීයද තියෙන්නේ? 1 2 3 4. හරි 1 2 3 4. එතකොට මෙතන 1 2 3 4 කියන්නේ මොකක්ද? 1 2 3 4 මෙතන 4 කියලා දා ගන්නවා ෆැක්ට් කියලා. හරිද? එතකොට මෙතන 4 කියන්නේ කීයද? 1යි 2යි 3යි 4යි. එතකොට 4 කියන්නේ මොකද? 1 වැඩි 2 2 වැඩි 3 3 වැඩි 4. එතකොට කීයද 20 කීයද? 4යි. හරිද? හරි. තේරුණාද? 1 වැඩි 2 2 වැඩි 3 3 වැඩි 4. එතකොට උත්තරේ කීයද 24යි. හරිද? හරි. ඒකයි කරනවා. හරි දැන් අපි කියමු හරි දැන් මේක කියමු. හරි. පේනවද? 1 වැඩි 2 වැඩි 3. 1 වැඩි 2 වැඩි 3. හරි. සමානයි ෆැක්ට්. හරිද? බලා ගන්න. එතකොට 3. 3යි කියන්නේ කීයද? 3යි කියන්නේ කීයද? 1 වරක් 2 2යි දෙවරක් 3 දෙවරක් 3 කීයද? 6යි. දැන් අර එක්කෙනෙක් කියවුනේ එක දිගට වැඩි කරන්න ඕන නම් ඔන්න ඔහොම වැඩි කරගත්තේ. තේරුණාද? 1 2 3 4. එතකොට ෆැක්ට් එකෙන් තමයි එහෙම වැඩි කරගන්නේ. හරි. බලාගන්න. ඒ කියන්නේ සර් අන්තිමට තියන අගේ සර් වරහන් ඇතුළේ ලියන්නේ නෑ වරහන් ඇතුළේ මෙහෙමනේ. දැන් අපි හිතමු සංඛ්‍යා 4ක් 5ක් තියෙනවා කියලා. හරිද? එතකොට මෙතන තියෙන සංඛ්‍යා කීයක් තියෙනවද? 4ක් 5ක් තියෙනවනේ. එතකොට මෙතනින් සිලෙක්ට් කරනවා මේ සංඛ්‍යා ටික සිලෙක්ට් කරගන්න. සංඛ්‍යා ටික සිලෙක්ට් කරලා වරහන් වහලා එන්ටර් කරනවා. ටක්කාර මේ උදාහරණ ලියා ගන්නකො එතකොට ඔයාලා කරලා බලන්න තියෙනවා. සර් ෆැක්ට් එකේ ලියන්න කියපු එක පොඩ්ඩක් ආපහු කියන්නකෝ. මෙන්න උදාහරණ දැම්මා. ෆැක්ට් එකේ මෙන්න මේක ලියා ගන්න ටක්කාර. හා සර්. කොහොම එකක් කරලා බලන්න ඔය 24 දාලා කරලා බලන්න චුට්ටක්. ඒක කරා ඒක හරි. හරි සර් කරා. ඒක ආපහු හදන විදිය පොඩ්ඩක් කියලා දෙන්නකෝ. මොකක්ද? හරි. සමීකරණ පෙන්නන්නම් ඕමින්ද? සමීකරණ යටින් ලියාගත්තා නම් ලේසි. ඕක තේරුම සර් බලයේ ගුණිතය ලබා දෙන්නේ මොකක්ද? ෆැක්ට් එකේ තේරුම සර් බලයේ ගුණිතය ලබා දෙන්නේ ෆැක්ට් එක තියෙන්නේ බලයට පිළිතුරු ලබා දීම ඔව් බලයකට පිළිතුරු බලයකට පිළිතුරු ලබා දෙන එක ඉස්සෙල්ලා කරන එක. අර පවයි. ඒක දෙකේ බලය. පහේ තුනේ බලය. එක 1 2 3 4 ඒ වගේ. 1 වැඩි 2 වැඩි 3 වැඩි 4 වැඩි. සර් මොනවද ලියන්නේ? මොකක්ද? මොනවද ලියන්න කිව්වද සර්? සර් ඔය වගුව ලියන්න ඕනේද? වගුව ලියා ගන්න ඕන. වගුව හරියද? නෑ සර් තාම.
හරි සර් ලියලා ඉවරයි. සූත්‍රය දාන්නකො. හරිද? සර් සූත්‍රය දාන්න. ඉවරයි. හරි. සූත්‍ර ලියා ගන්න. සූත්‍ර ලියන්නේ. හරි. සූත්‍ර ලියා ගන්න. excuse me sir. ඔව්. සර් අර මෙහා පැත්තේ ලියලා තියෙන 5 5 6 7 කියලා අන්න ඒකෙත් උත්තරේ අරන් පෙන්නන සර්. හරි. සර් අපි දැන් සර් දීපු ටික නැතුව තව දෙක තුනක් ඇදුවල කමක් නැද්ද? මොකද්ද? දැන් ඔය සර් දීලා තියෙන්නේ ෆැක්ට් එකේ අපිට හදන්න ඔව්. ඒ උදාහරණ ටික නැතුව තව දෙකක් විතර. ආව කමන්න වරද්ද. සර් හරි සූත්‍ර ලියා ගත්තා. මොකද්ද? මොකද්ද ළමයි කිව්වේ? සර් ඕක දැන් සදම්මක සර් ලියා ගන්නවද? කොහොමද ලියා ගන්න එපා. සවියකින් මේක අඩු කරගන්න. සවි හරි සර්. හරි.
ළමයි සර් දැන් බලන්න එතකොට මේකේ ෆැක්ට් එක එන්නේ කීයද 120යි 120යි බලන්න මේ ආය ගහන්න බෑ 1 2 3 4 5 කියලා 1 2 3 4 5 ගන්න ඊට පස්සේ එක 6 කරොත් ෆැක්ට් එක එන්නේ 720යි ෆැක්ට් එකේ සර් එතකොට ಗುಣ වෙන්නේ 1 2 3 4 5 පිළිවෙලටනේ පිළිවෙල වෙනස් කරන්න බෑනේ පිළිවෙල වෙනස් කරන්න බෑ 1 2 3 4 5 පිළිවෙලට තමයි ඒක ಗುಣ වේගයට මේකට යන්නේ සර් 6 දැම්මම එන්නේ 720යිනේ ඔව් එතකොට ಗುಣ වේගයට නේද ಗುಣ වෙලා නේ තියෙන්නේ ඔව් සර් හරි ඊළඟට එකක් ලියා ගන්න තව එකක් ලියා ගන්න VLOOKUP කියලා මොකක්ද සර් VLOOKUP මම ඒකේ ගානක් දානවා මොකද ඒක මං හිතන්නේ කට්ටියක් උගන්වන්න ගිහිල්ලා ඉගෙනුවක් දන්නේ නැහැ මට මතක නෑ උගන්වන්න ගියා කියලා ඒ ශාස්ත්‍රය කිව්වා VLOOKUP කියලා 38 බැච් එකට මොකක් කරේ ඉගෙනන්න ගියාද VLOOKUP කියලා සමීකරණය මොකක් කරේ කවුරු හරි යවුවද අර මාතෘකාව දාන්න VLOOKUP කියලා VLOOKUP නේ VLOOKUP මං ගාන හදලා පෙන්නනවා ඒකේ ටිකක් ලොකු ගානක් තියෙන්නේ මම කියලා කුරුඩ පස්සේ view අකුරුද ෆැක්ට් එකෙන් පස්සේ මාතෘකාව දාගන්න VLOOKUP කියලා ඒක මං කියනවා ඒක මං හිතන්නේ මේ 38 බැච් එකේ ඒ chance එක කරන්න කියලා එතනින් නතර කරේ කියලා හරි මොකක්ද සාහිත්‍ය මත්තා මාතෘකාව දාන්න VLOOKUP කියලා දැන් මම මාතෘකාව කියනවා මාතෘකාවේ වෙන එක ඔයාලා තේරුම් ගන්න ඔන්න බාට මොකක්ද කියලා ඔයාලා බලන් ඉන්න දැන් මම ගන්න ඔන්න බලන්න මෙතන තියෙනවා item number එකක් පේනවද supply code එක item number එකක් තියෙනවා A1 කියලා එකක් තියෙනව නේද supply code එක A1 කියලා තියෙනවා එතකොට table 1 එකේ තියෙන A1 නම් මොකක්ද වෙන්න ඕනේ A1 නම් එන්න ඕනේ new york කියන එක A1 නම් මොකද්ද මාතෘකාව A1 නම් එන්න ඕනේ new york කියලා A1 නම් එන්න ඕනේ new york කියලා හරි B2 නම් එන්න ඕනේ මොකක්ද කියලාද මෙක්සිකෝ එතකොට C3 නම් එන්න ඕනේ මොකක්ද කියලාද ලන්ඩන් දැන් ඔය වගේ අපේ ස්ටොක් එකක තියෙනවා ලන්ඩන් item 10000ක් විතර හරිද ස්ටොක් එක item 10000ක් විතර තියෙනවා ඒගොල්ලන්ට ලේබල් කරලා තියෙනවා මොකක්ද item එකේ නම්බර් එක කියලා මොකක් හරි නම්බර් එකක් ස්ටොක් එකේ දැන් අපි ගමු රෙදි මොනවා හරි කියලා ඒකේ දාලා තියෙනවා මේ රෙද්ද තියෙන්නේ මේ නම්බර් එක එයාලා අඳුර ගන්න නම්බර් එකක් දීලා තියෙනවා 0.1යි හරි 0.2යි හරි ඔය A1 හරි B1 හරි මොකක් හරි මම දන්නේ ඒ තමන්ගේ වැඩ පොලේ තියෙන ස්ටොක් එකේ නම්බර් එකක් දීලා තියෙනවා එතකොට A1 කියන එක්කෙනාට එන්න ඕන නිව්යෝක් කියන එක B1 නම් එන්න ඕන මෙක්සිකෝ කියන C3 නම් එන්න ඕන ලන්ඩන් කියන එක හරිද ඒකට සමීකරණයක් තියෙනවා VLOOKUP කියලා මොකක්ද සමීකරණය VLOOKUP එතකොට මෙතන ටේබල් එකේ කොලම්ස් කීයද මෙතන කොලම්ස් කීයද මේ ටේබල් එකේ එකයිද දෙකයිද දෙකයි ඔයාලට පේනව නේද මෙතන සිලෙක්ට් කරලා තියෙනවා සමානයි VLOOKUP මෙතන සිලෙක්ට් කරලා තියෙනවා මෙන්න මේක ඉස්සෙල්ලාම සිලෙක්ට් කරන්න ඕන සප්ලයි කෝඩ් එක මොකක්ද සප්ලයි කෝඩ් එක ඒ කියන්නේ මෙන්න මේ ටික මෙන්න මේක A1 කියන එක
ඊට පස්සේ සිලෙක්ට් කරලා දිනවා ටේබල් 1 එක. මෙන්න මේ ටික. තේරුණාද ඒ ටික? හරි. ගාන ලියා ගන්නකො. එතකොට ගාන හදමු. ගාන වගු දෙකම ඕනේ නැත්තම් ගාන හදන්න බෑ. මේවා එන්නේ නැහැ. මේවා උත්තර. අපි ඒව දාන්න ඕනේ. සර් ඒක කරලා පෙන්නන්න බෑ. හරි දැන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න ලියන්න හරි එක දිගට ඉවල කට්ටිය ලියා ගන්න අනිත් අය ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ස්ක්‍රීන්ෂොට් එක ගහලා A4 කොලයක ලියලා අලවන්න. හරි හරි. හරිද? හරි දැන් බලා ගන්න මම කරනවා සමානයි VLOOKUP. හරිද? පළවෙනියට සිලෙක්ට් කරා A1 එක. හරිද? හරිද ළමයි? හරි. කමාවක් දැම්මා. හරිද? ඊට පස්සේ සිලෙක්ට් කරා සප්ලයි කෝඩ් එකේ මේ දෙක. හරිද? හරි. ඊට පස්සේ වරහන් වැහුවා. හරිද? හරි. ඊට පස්සේ එන්ටර් කරා. වරහන් වරහන් වැහුවා. මෙතන කොලම්ස් කීයද කියලා ලියන්න ඕනේ. එතනින් කොලම්ස් කීයද 2යි. මෙතන කොලම්ස් තියෙන 2යිනේ මෙතන 1යි 2යි. එතකොට ඒක දැම්මා එන්ටර් කරා. කොලම්ස් දෙක දැම්මා එන්ටර් කරා. එතකොට එනවා VLOOKUP new york කියලා. හරිද? ඔන්න දෙවෙනි එක. ආයෙ ගැහුවා VLOOKUP. මේක සිලෙක්ට් කරා. කමාවක් දැම්මා. ගාලි වෙලා මේ දෙක සිලෙක්ට් කරා. වරහන් කියන්නේ දුටක් කමාවක් දැම්ම දෙක ටයිප් කරා. ඕකේ කරා. එතකොට සර් පළවෙනි එකට එකද පළවෙනි එකට එන්න ඕන new york කියලා. මෙතන A1 නම් එන්න ඕන මොකක්ද? new york. නෑ සර් අන්තිමට කමාවක් දාලා දෙක ගැහුවේ දෙක ගහන්නේ මෙතන කොලම්ස් කීයද? ටේබල් 1 එකේ 1 2 කොලම්ස් 2 කොලම්ස් දෙකයි මේකයි කොලම්ස් දෙක දාන්නේ. එතකොට ඩිස්කවුන්ට් amount එක නිකම්ම නේද ගහන්න ඕන අපි? මොකද්ද? ඩිස්කවුන්ට් amount එක. ඩිස්කවුන්ට් amount එක නිකන් ගහන්න තියෙනවා. හා සර්. ඒ කියන්නේ සර් නිකම්ම 100 ගාන දාලා එහෙමනේ. ඔව්. හා සර්. හරි ඊට පස්සේ එන්ටර් කරන්න මේක. හරිද? සර් ඔක නිකන් උත්තර එනවද? ඔව් එනවා. එතකොට එන්න ඕන B2 නම් මෙක්සිකෝ කියලා හරිනම්. හරිනේ. ඔය මෙක්සිකෝ කියලා දැන් ඒතකොට C3 බලමු. VLOOKUP. ඔව්. සර් ඕකේ සූත්‍ර නිකන් අර පැත්තෙන් පොඩියට වගුවක් හදලා බැලුවා. ඕක ගැහුවාම සර් මේ සූත්‍රයට ආවේ අර සප්ලයි කෝඩ් එකමනේ මට ආවේ. එතකොට ඔයා සප්ලයි කෝඩ් එක ගැහුවා කියන්නේ මේක ගැහුවා මේ ටික ගහගන්න. මේ ටික ගහගන්න බෑ. ඒ කියන්නේ A1 විතරක් ගහලා හරියන්නේ නැහැ. new york කරි මොකක් කරි දාගන්න ABC කියලා. ඔව් සර් මම එහෙම ගැහුවා. පැත්තෙන්. දාගත්තොත් එනවා හරිය. ඔයා ඊට පස්සේ කොලම්ස් කීයද කියලා සිලෙක්ට් කරන්න. කොලම්ස් කාලා සිලෙක්ට් කරොත් එනවා. ඔන්න බලන්න දැන් ආයෙ කරනවා. එතන සිලෙක්ට් කරා. කමාවක් දැම්මා කොලම්ස් දෙකයි. බලන්න ගවවා. දැන් බලාගන්න සූත්‍රය. හරි දැන් බලාගෙන ලියාගෙන ටක් කරලා කරලා පෙන්නන්න කරන්න එක්කනේ. ගණන් 3ක් 4ක් ලියාගෙන කරපුවාම තේරෙනවා.
කවුරු හරි ටක් ගාලා කරන්න ගණන් හතරක් විතර උතනින් ලියාගෙන මේ පැතිය ඕනේ නැහනේ. මේ ටික ලියාගත්තාම ඇතිනේ. හරි සර් ආවා ඒක. හරිද? හරි. හරි මේකත් එන්ටර් කරනවා. දැන් ඒක තේරුණාද? හරිද? ඒක තේරුණාද ළමයි? හරි තව එකක් කරමු. VLOOKUP. පළවෙනි එක සිලෙක්ට් කරා. දැන් මේක එන්න ඕනේ. දැන් මෙතන D4 නැහැ. පේනවද? දැන් ඒතකොට මෙතන මොනවත් නැහැ කියලා එන්න ඕනේ. එහෙම එක්කෙනෙක් නැහැනේ එහා පැත්තේ. A4 කියන කෙනා. කමා. තොරේ නිකන් එයි. A4 කියලා කෙනෙක් ඉන්නවද? සර් කලින්ක මගේ හරි ගියා. එතකොට මෙතන එතකොට මෙතන තියෙනවා කවුද ඉන්නේ? මෙතන ඉන්නවා A8 හරි මෙතන දැන් A1 A2 A3 A4 A වලින් ඉන්න කට්ටිය බලා ගන්න පුළුවන්. දැන් A1 හරි A2 හරි A වලින් ඉන්නේ New York විතරයි. එතකොට A8 එකකින් ඉන්නේ New York. E5 එකෙන් ඉන්නේ එදිබාද මොකක්ද? සිලෙක්ට් කරා කමාවක් දැම්ම අංක 2 දැම්ම. ඊට පස්සේ වරහන් දැම්ම. හරි. හරිද? හරි. ওই විදිහට ඒක කරගන්න. හරි. තව ඒකේ සමීකරණ තව එකක් තියෙනවා. ඒකේ දෙකක් තියෙනවා වගු. ඊළඟ එකක් දාන්න. ස්ක්‍රීන්ෂොට් එක ගන්න. හොඳ. ඒකට තව ෂීට් දෙකක් තියෙනවා මේක හොයා ගන්න. ABC කියලා ෂීට් එකක් තිබ්බේ මෙතන තමයි. මේක තමයි බලන්න. මේක තමයි. හරි. දැන් මේකේ මම කරලා තියෙන්නේ මම හිතා මෙතන ඩිස්ක්‍රිප්ෂන් එක ගන්න ඕනේ. හරි. ඔන්න සමානයි VLOOKUP. ඒ වන්න එක සිලෙක්ට් නේද? ඒ වන්න එක සිලෙක්ට් කරා. හරි. එතකොට මෙතන සිලෙක්ට් කරන්න ඕන ඩිස්ක්‍රිප්ෂන් එක එන්න ඕන මොකක්ද? ඒ වන්න මොකක් කියලාද? barcode feed කියලා. කමා ඕකත් ඔය අර විදිහටම හදන්න ඕන නේද? ඔයකත් ඒ විදිහට හදන්න ඕන. barcode feed දැක්කනේ ආ. පැහැදිලි. දෙකේම කෝඩ් එක එකනේ. දෙකේම කෝඩ් එක එකයි. චුට්ටක් වෙනස් කරගන්න තියෙන්නේ. මෙතනින් අර සිලෙක්ට් කරගද්දී ඔයාලා ඒක තේරුම් ගන්න සිලෙක්ට් කරගත්තම ලේසි. B4 මේ දෙක සිලෙක්ට් කරා. මම තව එකක් ක්‍රමයක් පෙන්නනවා 120ට අරගෙන පෙන්නනවා 120ක් ගත්තා. ඒ ක්වොන්ටිටි එකත් මම ඉඳන් ඒකෙන් මෙන්ටදී අරගෙන ඇත්තේ මේක දැන් මම හදලා ඇත්තේ. මම ඉඳන් ක්වොන්ටිටි එක තමයි මම හදලා. එතකොට මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකක් තරම් තියෙනවා ක්වොන්ටිටි එකක් තරම් තියෙනවා. එතකොට මේ ක්වොන්ටිටි එකකට තරම් දෙනවා. ක්වොන්ටිටි එකට 3ෙන් බෙදලා 3 තාලක්. එතකොට එනවා 120යි කියලා. එතකොට 3 දැම්මොත් 120 A1 කියන එකට එන්න ඕනේ 120. එතකොට A2 කියන එකට එන්න ඕන 85. හරි. ওই විදිහට දෙනවා. B2 කියන එක්කෙනාට එන්න ඕන 320. හරිනේ. හරි. එතකොට සර් ඔය සමීකරණේ අන්තිමට මෙන්න අගේන්නේ අර කොලම් ඒ කියන්නේ ඒ කීවෙනි කොලම් එකේද කියන එක නේද අන්තිමට එන අංකෙන් කියන්නේ.
A1 එකේ තියෙනවා barcode reader. එතකොට A1 එකේ තියෙනවා barcode description එකේ. තේරුණාද? මෙතන table 1 එක table 2 එකනේ. හරි. මේ table 1 එක. table 2 එකේ එක match කරනවා table 1 එකට. එතකොට table 1 එකේ B2 තියෙනවා නම් B2 එන්න ඕනේ hubs කියන එක. C1 තියෙනවා නම් C1 එන්න ඕනේ scanner කියන එක. ඒක සමානයි VLOOKUP. C1 select කරා මේ දෙක select කරා ඊට පස්සේ කමාවක් දැම්මා අංක දෙක දැම්මා වරහන් වැවුවා හරිද තේරුණාද ඒක නැද්ද 38 තේරුම් නැත්තම් කියන්න ආයෙ කරමු තේරුම් නැත්තම් අහගෙන ඉඳලා වැඩක් නැහැ තේරුම් නැත්තම් කියන්න තව පාරක් තුන් පාරක් හතර පාරක් කියලා දෙන්න චුට්ටක් ආපහු කියන්න සර් තව පාරක් කරන්නකෝ දැන් මෙතන තියෙනවා A2 නම් එන්න ඕන network card. එතකොට item code එක දීලා තියෙනවා මේ පැත්තෙන් item code එක A2 ට එන්න ඕන network card. B1 1ට එන්න ඕන table 2 එකේ B1 ට අවිල්ලා තියෙන්නේ මොකද්ද speaker. එතකොට B1 නම් එන්න ඕන speaker කියන එක. C1 ට එන්න ඕන scanner. table 2 එකේ තියෙනවා scanner කියලා. table 1 එකේ නෑ. C1 ට આવොත් scanner එන්න ඕන. C2 આવොත් එන්න ඕන මෙතන C2 තියෙනවා. C2 ට එන්න ඕන printer කියන එක. හරි. එතකොට ඒ වගේ ඒවා ගන්න VLOOKUP ගන්න. සමානයි VLOOKUP. ඉස්සෙල්ලාම සමීකරණේ ටයිප් කරා. හොඳට මතක තියාගන්න. එතකොට පළවෙනි අපිට item code එක සිලෙක්ට් කරා. සිලෙක්ට් කළා කමාවක් දැම්මා. කමාවක් දාලා මේ දෙක සිලෙක්ට් කරගන්න ඕනේ. සිලෙක්ට් කරලා මෙතන columns දෙකක් තියෙනවනේ. I එකයි J එකයි මේ columns දෙකකට බෙදලා තියෙන්නේ. එතකොට දාගන්න columns දෙකයි කියලා. ඊට පස්සේ වරහන් වහන්න. හරි. බලන්න පැහැදිලිද? ඊට පස්සේ බලමු ආයෙ තව එකක් කරන්න B1 ට ගන්නවා VLOOKUP. VLOOKUP එක සමන් කරලා බලුවොත් එනවා. ඊට පස්සේ මේම සිලෙක්ට් කරා කමාවක් දැම්මා columns දෙකයි enter කරා හරි දැන් අපි ගමු අංක දැන් මම මේකේ හදලා තියෙනවා තව අංක මෙතන unit price එක ඔන්න දැන් unit price ටික අයින් කරනවා unit price ටිකක් නැතුව තිබිලා තියෙන්නේ මේකෙන් තමයි unit price ටිකක් දාන්න තියෙන්නේ සමානයි VLOOKUP එතකොට තේරුම් ගන්න ඕන columns කීයද කියලා එතකොට තුනම ගන්න ඕන පළවෙනි එක select කරා එතකොට කමාවක් දැම්මා මේ තුනම select කර ගන්න ඕනේ එතකොට columns කීයද 3යි columns කීයද 3යි 3යි අන්න හරි දැන් එතකොට 3 දා ගන්න ඕනේ එතකොට 3 දාලා වරහන් දාපුවා හරි columns 4ක් තිබුණත් 4 එන්න ඕනේ columns 4ක් තිබුණත් 4 දා ගන්න ඕන අන්තිමට එතකොට 4ෙන් එනවා වෙනවා ගන්න එතකොට අතන එනවා unit price එක මේක 120 නම් unit price එක මෙතන 120 ඉන්න ඕනේ ඒවන්ට එතකොට unit price එක නෝ යාට 120යි කියලා දැන් අපි කියමු මේ සූත්‍රේ පල්ලහැට ගන්න බෑ කියලා. සමහර සූත්‍ර තියෙනවා පල්ලහැට ඇද්දම ඕම ඇද්දම එන්නේ. ඔය දැක්කද? ඔයාලට පැහැදිලිද? පල්ලහැට ඇද්දම එන්නේ. එතකොට පල්ලහැට ඇද්දම එන්නේ නැති සමහර ගොඩක් සූත්‍ර වලට තියෙනවා ඩොලර් සයින්. හරි. ගොඩක් මේවට ඩොලර් එක දාගත්තම ගොඩක් දුරට එනවා. ඩොලර් එක දාලා ඉස්සරහට columns එනවා මම කරපු විදිය ඩොලර් සයින් එකෙන් ඔන්න ඕක තමයි වෙන්නේ. ඔයාලට දැන් තේරුම් ගන්නයි මම හිතන්නේ. දැන් මෙතන ඩොලර් සයින් එක තියෙනවා. ඩොලර් සයින් එක මැදටයි යකටයි දාගත්තේ නැත්නම් මේක පල්ලයට උත්තර ටික ගන්න පුළුවන්. මම ඕක කියලා දුන්නා. ඔයාලව මතක තියාගෙන ඉන්න ඕනේ. මතකද මම මේ 1 2 3 4 5 කියලා ලියලා පහෙන් වැඩි කරන්න එකක් දුන්නා. මතකයි නේද? මතකයි. ඒ සමීකරණේ දාලා තමයි ඔය ටක් ටක් ගාලා ගන්න. නැත්තම් මේක එකින් එකට ගලා ගලා ඉන්න බෑ. ෆිල්ලල් එක ගත්තා ෆිල්ලල් එකෙන් පල්ලයට ඇද්දා. ෆිල්ලල් එක ගත්තා ෆිල්ලල් එකෙන් පල්ලයට ඇද්දා. දැක්කනේ පිළිවෙලට ආවා. එතකොට මම අර කියලා දීන සමීකරණ ඔළුවේ තියෙන්න ඕනේ. ඩොලර් සයින් එක කොහොමද මුලටද මැදටද? ඩොලර් සයින් එක මැදට දා ගන්න ඕනේ. හරි.
මම මැදට මුලට දාන හැටි කියලා දුන්නා මැදට දාන හැටි ඔන්න දැන් කියලා දුන්නා. හරි. ලියාගන්නක් කරේ සමීකරණ. ඩොලර් මුලට දැම්මොත් නිරපේක්ෂ ඩොලර් මුලටයි මැදටයි දෙකට දැම්මොත් සාපේක්ෂ සහ නිරපේක්ෂ. ලියාගත්තේ නෑ සර්. පොඩ්ඩකින් ඩොලර් සයින් එක ගැන වෙනම මාතෘකාවක් ලියන්න වෙනවා. නැත්තම් පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. මාතෘකාවක් දාන්න සාපේක්ෂ සහ නිරපේක්ෂ කෝෂ යොමු කියලා. ඔය ඩොලර් සයින් එක ගැන කියන්නේ. ඒකට කියන සිංහලෙන් නම තමයි සාපේක්ෂ සහ නිරපේක්ෂ කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ absolute සිංහල. columns absolute. සාපේක්ෂ සහ सापेक्ष सह निरपेक्ष सापेक्ष सह निरपेक्ष एब्सोल्यूट කියන එක තමයි सापेक्ष सापेक्ष सह निरपेक्ष ලියගන්න මාතෘකා දන්නවද? ඕක ලියගන්න නෝ මොකද අර ඩොලර් සයින් එක මුලටයි මැදටයි මුලට දුන්නා මැදට දුන්නේ सापेक्ष सह निरपेक्ष कोश යොමු සාපේක්ෂ සහ නිරපේක්ෂ ඔය මාතෘකාවද? सापेक्ष सह निरपेक्ष कोश යොමු කියලා දැන් ඩොලර් සයින් එක දෙකක් තියෙනවා දීලා නැති ඒක දෙනවා දැන් හරි ලියාගන්න कोश ලිපිනය කියන්නේ कोश ලිපිනය තීරු අක්ෂරයකින් සහ සෙල් රේන්ජර් හරි कोश ලිපිනය තීරු අක්ෂරයකින් සහ මොකද්ද? कोश ලිපිනය තීරු අක්ෂරයකින් සහ कोश ලිපිනය තීරු අක්ෂරයකින් සහ පේලි අංකයකින් සමන්විත වේ තීරු අක්ෂරයකින් සහ පේලි අංකයකින් සමන්විත වේ कोश ලිපිනය තීරු අක්ෂරයකින් සහ පේලි අංකයකින් සමන්විත වේ සූත්‍රයකදී එවැනි කෝෂ ලිපිනයක් සූත්‍රයකදී එවැනි සර් අප මුලින් ඉඳලා කියන්නකෝ මාතෘකාවෙන් සර් පැටලුණා සර් පොඩ්ඩක් හිමීට කියන්නකෝ. මුලින් ඉඳලා මාතෘකාවෙන් ඉඳලාම කියන්නකෝ සර්. මාතෘකාව බලන්න සාපේක්ෂ සහ නිරපේක්ෂ කෝෂ යොමුව सापेक्ष निरपेक्ष कोश යොමු ගොනු අනේ සර් යොමු හා හරි ලියාගන්න कोश ලිපිනය තීරු අක්ෂරයේ එවැනි කෝෂ ලිපිනයනේ कोश ලිපිනය තීරු අක්ෂරයකින් සහ පේලි අංකයකින් සමන්විත වේ සූත්‍රයකදී
එවැනි කෝෂ ලිපිනයක් සූත්‍රයකදී එවැනි කෝෂ ලිපිනයක් සාපේක්ෂ කෝෂ යොමුවක් ලෙස සූත්‍රයකදී එවැනි කෝෂ ලිපිනයක් සාපේක්ෂ කෝෂ යොමුවක් ලෙස සාපේක්ෂ කෝෂ යොමුවක් ලෙස හැඳින්වේ. එතනම ලියා ගන්න. සාපේක්ෂ කෝෂ යොමුවක් ලෙස හැඳින්වේ. ඩොලර් සංකේතය වරහන් ඇතුලේ $s වරහන් වල ඩොලර් සංකේතය වරහන් ඇතුලේ $s පේලි අංකයේ ඉදිරියෙන් යෙදීමෙන් පේලි නිරපේක්ෂ සර් පොඩ්ඩක් ආයෙ කියනවාද? ඩොලර් සංකේතය ඉදිරියෙන් ඩොලර් සංකේතයේ පේලි අංකයේ ඉදිරියෙන් යෙදීමෙන් පේලි නිරපේක්ෂ කෝෂ යොමුවක්ද පේලි අංකයේ ඉදිරියෙන් යෙදීමෙන් පේලි නිරපේක්ෂ කෝෂ යොමුවක්ද තීරු අක්ෂරය ඉදිරියෙන් යෙදීමෙන් ඉදිරියේ යෙදීමෙන් තීරු නිරපේක්ෂ අක්ෂරය ඉදිරියේ යෙදීමෙන් තීරු නිරපේක්ෂ කෝෂ යොමුවක්ද කන්නක් කොම්නේ මේකක් දාම නේද? යෙදීමෙන් තීරු නිරපේක්ෂ කෝෂ යොමුවක්ද පේලි අංකය සහ
පේලි අංකය සහ තීරු අක්ෂරය යන පේලි අංකය සහ වෙන මාතෘ මේ වෙන දරුවක්ද? පේලි අංකය සහ තීරු අක්ෂරය යන දෙකම ඉදිරියෙන් යෙදීමෙන් පේලි සහ තීරු නිරපේක්ෂ කෝෂ යොමුවක්ද පේලි අංකය සහ තීරු අක්ෂරය යන දෙකම ඉදිරියෙන් යෙදීමෙන් පේලි සහ තීරු නිරපේක්ෂ කෝෂ යොමුවක්ද පේලි සහ තීරු නිරපේක්ෂ කෝෂ යොමුවක් දැන් මේ මම කරා කොහොමද පේලි හා තීරු නිරපේක්ෂ කෝෂ යොමුවක්ද නිර්මාණය වේ. දැන් ලියා ගන්න මෙන්න මේව. ඉන්න මොකද නිරපේක්ෂ? ඔන්න මම ආය මුලින් ඉඳන් කියනවා කෝෂ ලිපිනයක් මුලින් ඉඳන් කියනවා කෝෂ ලිපිනයක් තීරු අක්ෂරයකින් සහ පේලි අංකයකින් සමන්විත වේ. කෝෂ ලිපිනයක් තීරු අක්ෂරයකින් සහ පේලි අංකයකින් සමන්විත වේ. සූත්‍රයකදී එවැනි කෝෂ ලිපිනයක් සාපේක්ෂ කෝෂ යොමුවක් ලෙස හැඳින්වේ. ඩොලර් සංකේතය බලන්න ඇතර ඩොලර් S පේලි අංකය ඉදිරියෙන් යෙදීමෙන් පේලි නිරපේක්ෂ කෝෂ යොමුවක්ද තීරු අක්ෂරය ඉදිරියෙන් යෙදීමෙන් තීරු නිරපේක්ෂ කෝෂ යොමුවක්ද පේලි අංකය සහ තීරු අක්ෂරය යන දෙකම ඉදිරියෙන් යෙදීමෙන් පේලි සහ තීරු නිරපේක්ෂ කෝෂ යොමුවක්ද නිර්මාණය වේ. පැහැදිලිද? තීරු අක්ෂරය පේලි සහ තීරු අක්ෂරය යන දෙකම ඉදිරියෙන් යෙදීමෙන් පේලි සහ තීරු නිරපේක්ෂ කෝෂ යොමුවක්ද නිර්මාණය වේ. හරි. එතනින් දාගන්න සාපේක්ෂ කෝෂ යොමුව. හරි. පළවෙනි එක සාපේක්ෂ කෝෂ යොමුව. ඔය වගේ දිනනවා දැන් G2 ඒක සාපේක්ෂ කෝෂ යොමුව. ඔන්න දැන් අපි කෝෂ යොමුව. හරි ඩොලර් සයින් එක මෙතනට ආපුවාම පේලි නිරපේක්ෂ කෝෂ යොමුව. දැන් තේරෙනවනේ සාපේක්ෂ කියන්නේ මොකක්ද නිරපේක්ෂ කියන්නේ මොකක්ද කියලා. පේලි නිරපේක්ෂ
කෝෂ යොමු. පේලි නිරපේක්ෂ කෝෂ යොමු. සර් ඔව්. සර් මට මේ අර ඔය assignment එක කරන ඉතින් පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? ආපහු තේරුන්නේ නැහැ. ඔන්න මේක අපව කියලා දෙනවා. හරි සර්. හරිද? හරි. මේ ටික මොකක්ද? H2 සාපේක්ෂ කෝෂ යොමුව H ඩොලර් සයින් එක දෙක පේලි නිරපේක්ෂ කෝෂ යොමුව. H ඩොලර් සයින් එක දෙක පේලි නිරපේක්ෂ කෝෂ යොමුව. හරිද? ලියාගත්තද? හරිද ළමයි? හරි සර්. හරි. ඔන්න තව ඩොලර් සයින් එකක් තියෙනවා. ඒක තමයි එන්න මේක. තීරු නිරපේක්ෂ කෝෂ යොමු. ඕක ගාවින් දාගන්න තීරු නිරපේක්ෂ කෝෂ යොමු කියලා. ඉරක් ගහලාද? නිරපේක්ෂ කෝෂ යොමු. තීරු නිරපේක්ෂ කෝෂ යොමු. පේලි නිරපේක්ෂ කෝෂ යොමුවට ආලිය පෙන්වන්නේ. මෙන්න මේක තමයි තීරු නිරපේක්ෂ $H2 තීරු නිරපේක්ෂ කෝෂ යොමු. ඊළඟට එතකොට අපිට මේ වෙනස් කරගන්න නැතුව තියෙන එක බලලා මේ අපිට ඕන විදිහකට ඒක දෙන්න පුළුවන් නේ. දෙන්න පුළුවන් අන්න හරි. හරි ඊළඟට පේලි සහ තීරු නිරපේක්ෂ ඩොලර් සයින් එක මුලටයි මැදටයි පේලි සහ තීරු නිරපේක්ෂ පේලි සහ තීරු නිරපේක්ෂ කෝෂ යොමු. සර් ඔක දෙවෙනියට තියෙන ඩොලර් මාක් එකයි H ඩොලර් මාක් එකයි දෙක නේද? ඔව් මෙතන පළවෙනියට මුලට ඩොලර් මාක් එක ආයි මැදට ඩොලර් මාක් එක දෙක. හා සර්. හරි. දැන් එතකොට නිරපේක්ෂ සාපේක්ෂ කතාව තේරෙන්නේ නැතිනේ දැන් හොඳට. ඉන්න ගාම්ම ඩොලර් සයින් එක මැදටයි මුලටයි දදාදා බලන්න. ගණක් හදද්දි මොකක්ද වෙන්නේ කියලා. එතකොට ඔක තව ටිකක් හොඳට පැහැදිලි වෙනවා. හරිද? හරි. හරි. එතකොට හරි මෙන්න මේක කරපු විදිය ලියා ගන්න. මේක ලියාගත්තද? සමානයි VLOOKUP පළවෙනියට item code එක select කරා. ඊළඟට කමාවක් දැම්මා. මොකක්ද කරන්න මම ලියනවා. ඒක බේසික් එතකොට ගොඩක් තේරුම් ගනි දීපුවා. සමානයි VLOOKUP. හරිද? වරහන් එතනින් සිලෙක්ට් කරා. A1 ද C2 ද කියලා. මම නිකන් මොකක් හරි ලියනවා C2 කියලා කියන. ඊට පස්සේ සිලෙක්ට් කරා මේ දෙක. මේ වගේ. එතකොට මෙතන තියෙමු
i 10 ඉඳන් k 10 ඊළඟට කමාවක් දැම්ම දෙක දැම්ම දිගටම උත්තර ගන්න ඕන නම් ඩොලර් සයින් එක මැදට දාගත්තා වරහන වැවුවා එන්ටර් කරා හරිද තේරුණාද ඔව් සර්. හරි ඔන්න ආය සමීකරණෙත් පෙන්නනවා හරි බලාගන්න සමීකරණ උඩ තියෙනවා VLOOKUP C3 කියලා කියන්නේ මෙතන තියෙන එක C3 මෙතන 3 එක ඊට පස්සේ C3 එකේ ඔය විදිහට සමීකරණ තියෙනවා හරිද සර් කොලම්ස් ගන්න දාන්න නැද්ද? කොලම්ස් ගාන දාලා දෙන්න කොලම්ස් තුනයි 1 2 3 තුනම සිලෙක්ට් කරලා ගන්න හරිද පැහැදිලිද 38 කට්ටියට 38 කට්ටිය පැහැදිලිද සර් ඔව් සර් ඩිස්ක්‍රිප්ෂන් කියන එකේ කොලම් ගාන දාන්නේ 3ද 2ද? ඩිස්ක්‍රිප්ෂන් එකේ දෙක දැම්මේ මොකක්ද දන්නවද මෙන්න මේ දෙක විතරක් දාලා ගත්තේ ඒ කියන්නේ මේ ටික ඔක්කොම සිලෙක්ට් කරේ නැහැ මේ දෙක විතරක් දාලා සිලෙක්ට් කරා ඩිස්ක්‍රිප්ෂන් එක ආය කරන්න බලන්න ඩිස්ක්‍රිප්ෂන් එක සමානයි VLOOKUP ජූලියා කියන එක සිලෙක්ට් කරා ක්‍රමාවක් දැම්මා මේ දෙක සිලෙක්ට් කරා ක්‍රමාවක් දැම්මා අංක දෙක දැම්මා කොලම්ස් දෙකයි සිලෙක්ට් කරන්නේ ඒකයි හරිද පැහැදිලිද එතකොට සර් ඔය පැහැදිලි සර් අර යටින් සර් තියෙන මේ බෝඩ් වැඩි වෙලාද මොකක්ද ඔය ටේබල් 2 කියලා සර් තියෙන්නේ ඒක සර් අර යටම එකක් තියෙන්නේ සර් ඒක සර් බෝඩ් අපි දාන්න ඕනේ නැද්ද ඒ හිස් එකේ දාන්න නෑ බෝඩ් එකේ ඔයාලා දාගන්න ඕන ආ බෝඩ් එකේ ඔයාලා දාගන්න හරිද පැහැදිලිද 38 කට්ටියට පැහැදිලිද නැත්නම් ආයෙ කරන්න තව එකක් සමානයි VLOOKUP සිලෙක්ට් කරා පළවෙනි සිලෙක්ට් කරා මේක අයිටම් කෝඩ් එක කමා ටේබල් 2 එකේ මේ දෙක සිලෙක්ට් කරා ක්‍රමාවක් දැම්ම නම්බර් 2 කියලා ටයිප් කරා වරහන් වැවුවා එන්ටර් කරා හරි තව එක චූටි එකක් තියෙනවා ඒක පොඩ්ඩක් කරලා නේද ඉදා කරන්න ගියාට ඒක පොඩි ප්‍රශ්නයක් හරි ෆිල්ටර් කරන්නට ඉගෙනුවද ෆිල්ටර් කරන්නට මම එක සැරයක් ඉගෙනුවද නැද්ද මම ෆිල්ටර් කියන මොකක් හරි ඉගෙනුවද නෑ සර් නෑ සර් නෑ සර් සර් ෆස්ට් නේම් ලාස්ට් නේම් එකනේ ෆස්ට් නේම් ලාස්ට් නේම් එක නෙමෙයි හරි මම ෆිල්ටර් කියලා එකක් තියෙනවා ෆිල්ටර් කියලා මොකක් හරි ඉගෙනුවද සමීකරණයක් ඇඩ්වාන්ස් ෆිල්ටරින් වෙන එකක් කරලා පෙන්නනවා මාතෘකාව දාගන්න ෆිල්ටර් කියලා ඒක පොඩ්ඩක් ලියාගමු ෆිල්ටර් කියලා නේ හරි මාතෘකාව දාගන්න ෆිල්ටර් කියලා ස්ක්‍රීන් එක අදිනවා හරි කවුද යන්නේ දැන් හරි දැන් මෙන්න මේමයි හරි දැන් ලියා ගන්න ෆිල්ටර් කියන එක ගැන පොඩ්ඩක් ලියාගමු මොකක්ද මාතෘකාව filter
ලියා ගන්න filter your record හරි හරි ලියා ගන්න අවශ්‍ය තත්ත්වයෙන් හා අවශ්‍ය තත්ත්වයෙන් හා තව සර් සිතිවිලියක් තියනවද? ඔව් ටිකක් තියෙනවා මොකද්ද සර්? අවශ්‍ය තත්ත්වයෙන් හා හෙට ඒතොර අද කොහොමනි ෆිල්ටර් කරන හැටි ඔක්කොම ටික ගන්න හෙට chart 3-4ක් දෙනවා ඔයාලට හදන්න. ඔය ඔක්කොම එකතු කරලා. අවශ්‍ය තත්ත්වයෙන් හා සැසඳෙන රෙකෝඩ් පමණක් අවශ්‍ය තත්ත්වයන් හා සැසඳෙන රෙකෝඩ් පමණක් තෝරා බලා ගැනීම පළවෙනි එක අවශ්‍ය තත්ත්වයෙන් හා සැසඳෙන රෙකෝඩ් පමණක් වගුවෙන් තෝරා බලා ගැනීම නැත්නම් ඩේටාබේස් එකෙන් තෝරා බලා ගැනීම වගුවෙන් තෝරා බලා ගැනීම සර් ආයෙමනිට පොඩක් කියන්නකෝ. වගුවෙන් තෝරා බලා ගැනීම අවශ්‍ය තත්ත්වයන් හා සැසඳෙන රෙකෝඩ් පමණක් ඩේටාබේස් එකෙන් තෝරා බලා ගැනීම වගුවෙන් තෝරා බලා ගැනීම හරි දැන් ඔයාලට පේනවා මේ වගුව හරි පළවෙනි ප්‍රශ්න ලියා ගන්න PRO ඩිපාර්ට්මන්ට් එකේ රෙකෝඩ් පමණක් බලා ගැනීම මොකද්ද පළවෙනි ප්‍රශ්නේ? PRO ඩිපාර්ට්මන්ට් එකේ ඩිපාර්ට්මන්ට් එකේ හරියට ඇහුන්නේ TROද PROද? PRO ඩිපාර්ට්මන්ට් එකේ රෙකෝඩ් පමණක් බලා ගැනීම දෙවෙනි ප්‍රශ්නේ MAR ඩිපාර්ට්මන්ට් එකේ රෙකෝඩ් පමණක් අනේසර් මොකද්ද PRO ඩිපාර්ට්මන්ට් එකේ රෙකෝඩ් පමණක් බලා ගැනීම දෙවෙනි එක MAR ඩිපාර්ට්මන්ට් එකේ රෙකෝඩ් පමණක් බලා ගැනීම මොකද්ද සර් P? පළවෙනි එක PRO ඩිපාර්ට්මන්ට් එකේ රෙකෝඩ් පමණක් බලා ගැනීම දෙවෙනි එක MAR ඩිපාර්ට්මන්ට් එකේ රෙකෝඩ් පමණක් බලා ගැනීම කියද්දි පොඩ්ඩක් එකපාර අහගන්නකෝ ඊට පස්සේ ඔයාලා උත්තර දෙන ඔක්කොගම රෙකෝඩ් බලා ගන්න ඕන මම ක්‍රම කීපයක් කියලා දෙනවා හරි ක්‍රම කීපයක් තියෙනවා මම ක්‍රම තුනක් විතර දෙනවා ඒ තුනම කියන්න දෙනවා ඒක මොකද්ද? පළවෙනි එක PRO ඩිපාර්ට්මන්ට් එකේ දෙවෙනි එක MAR ඩිපාර්ට්මන්ට් එකේ රෙකෝඩ් බලා ගැනීම හරිද ළමයි පේනවද ඔව් සර්. හරි දැන් වගුව ටක් ගාලා ගහගන්න වගුව ගහගන්න කියන්නේ මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඊට පස්සේ මම හදලා පෙන්නන්න සර් ඇනෝට් එක ඔන් කරන්නකෝ. හරි ගහගන්න
හරි සර්. හරි 38 කට්ටිය හරිද ගහගත්තද? හරි සර්. දර්ශනී ගහගත්තද? නෑ සර් තව ගහගත්තේ නෑ. බාතිය ඔව් නෑ සර් ගහගත්තේ නෑ. හරි. ඔන්න දැන් ඔයාලට දැන් තේරෙනවද අනිත් ඔක්කොම ඉවරද? හරි. දැන් මෙතන තියෙනවා දැන් මෙතන PRO කට්ටිය ඉන්නවා 1යි 2යි 3යි 4යි මේ ඉන්නේ තැන් වල. එක තැනකට ගන්න යන්නේ ෆිල්ටර් කරලා. ඔන්න බලාගන්න ඉස්සෙල්ලම කරන විදිය. මුලින්ම සිලෙක්ට් කරා data ගියා ෆිල්ටර් ගියා. data ගියා ෆිල්ටර් ගියා. ඔය එක ක්‍රමයක්. මතකයිද? මුලින්ම සිලෙක්ට් කරා data ගියා ෆිල්ටර් ගියා. මතකයිද ක්‍රමය ඔන්න ආයෙ කරනවා. මුලින්ම සිලෙක්ට් කරා data කියන එකට ගියා filter කියන එක ක්ලික් කරා. හරිද? මතකයිද? ඔව් සර්. හරි හරි. හරි හරි. ඔන්න බලන්න හරි ලේසි. ඔන්න PRO ඩිපාර්ට්මන්ට් එක පේනවද? ඔව්. හරි. ඩිපාර්ට්මන්ට් එකේ මෙතන පේනවද? ඔව්. හරි. PRO කට්ටිය විතරනේ. ගන්නවා PRO. PRO කියන පොඩ්ඩක් ටයිප් කරගන්නද? පේනවද PRO කට්ටිය විතරක් ආවා? ඔව් සර්. ඔන්න ආයෙ කරන බලා ගන්න මොලේට ගන්න ඕන කරත් එකපාර. හරි. ඔන්න බලන්න ඩිපාර්ට්මන්ට් කියන එකට ගියා. එතනින් ටයිප් කරා FIN කියලා. මම මේ PRO කට්ටිය පෙන්නුවා. දැන් නිකන් FIN කට්ටිය අරගන්න. පේනවද FIN කට්ටිය වෙනම ආවා? ඔව් සර්. හරි. ඔන්න ඩිපාර්ට්මන්ට් එකට ගියා. මම ගන්නවා මැනේජර්ස්ලා. පේනවද MAR කට්ටිය වෙනම ආවා? ඔව් සර්. ආයෙ ගියා. PRO කට්ටියයි මැනේජර්ස්ලායි දෙකොල්ලම ගන්නවා. පේනවද දෙකොල්ලම ආවා? ඔව් සර්. සේල්ස් කට්ටිය විතරක් ගන්නවා. පේනවද සේල්ස් කට්ටිය විතරක් ගත්තා? 2006 එකේ කොහොමද කරන්නේ චුට්ටක් කියලා දෙන්න. හා 2006 එකේ 2006 කියලා version එකක් නෑ 2007 තියෙනවා 2010 තියෙනවා 2003 තියෙනවා 2013 තියෙනවා 2016 තියෙනවා 16. හරි LEG කට්ටිය ගත්තා ඕකේ කරා හරිද හරි ඒකෙත් ඒ විදිහම නම data ගියා filter ගියා ඒකේ සර් එහෙම පෙන්වන්නේ නැහැ. ෆොටෝ එකක් ගහලා එවන්න බං උඩ ස්ක්‍රීන් එකේ ෆොටෝ එකක් ගහලා එවන්න zoom එකට මිස්කා ෆෝන් එක zoom එක ගහලා zoom එකට දාන්න හරිද දැන් තේරුණාද 38 කට්ටියට 38 කට්ටියට තේරුණාද පැහැදිලි සර්. හරි මෙතනින් නම ගහගන්න තියෙන්නේ SL නම් SL කට්ටිය වෙනවා දැන් මේකේ තව ගොඩක් තියෙනවා ඒ ටික කියලා දෙන්න යන්නේ ඒකයි හරිද තව එකේ කීපයක් තියෙනවා ඒ ටිකත් කියලා දෙන්න යන්නේ SL කට්ටිය වෙනම ගන්න නම් SL කියලා ගහුවා ෆිල්ටර් කරා ගත්තා හරි ඒක පැහැදිලිද ඔව් සර්. අපේ ළමයිට පැහැදිලිද හරිද හරි සර්. හරි සර්. හරි දැන් අපි ඒකේ තව එකකට යමු හරි සර්. හරි හරි එතකොට ඒක පැහැදිලිනේ හරි එතකොට අපි යන්නේ ඒකේ හරි ඒකේ තියෙනවා ඩිපාර්ට්මන්ට් එක ගියා අපි මෙතන මේ නම්බර් එක ගාවට සැලරි එක ගාවට පේනවද සැලරි කියන එකට ගියා සැලරි කියන ෂීට් එකට ගියා ඔයාලට පේනවද number of filter කියලා තියෙනවා පේනවද පේනවද හරි ඒකේ තියෙනවා equal to නැත්නම් custom filter පේනවද පේනවද ඒකේ තියෙනවා equal කියලා තියෙනවා නැත්නම් තියෙනවා custom filter කියලා තියෙනවා පේනවද ඔයාලා ගිහින් බලන්න ඕනේ නැත්නම් හොයන්න බෑ හරි ඔන්න මම ගන්නවා 2000ට වඩා වැඩි කට්ටිය
හරි 2000 ගණන් වල ඉන්න කට්ටිය. හරි. ඔන්න ආයෙ පොඩ්ඩක් ගන්න. මොකද මේ යට එකක් සිලෙක්ට් කරා. හරි. ගියා කස්ටම් ෆීල්ඩ් එක ගියා. මෙතනින් ටයිප් කරා ඔම කීපයක් තියෙනවා equal to සර් එතන greater than or equal නේද? මෙතන සිලෙක්ට් කරන්න ඕනේ is the greater than කියන එක. sorry is the greater than. හරි. මොකක්ද සිලෙක්ට් කරන්න ඕනේ is the greater than. හරිද? is the greater than කියන එක සිලෙක්ට් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ greater than එක එනවා. හරිද? ඊට පස්සේ මෙතන සිලෙක්ට් කරන්න ඕන අනිත් එක is the less than කියන එක. හරි. is the less than කියන එක. එතකොට less than එක එනවා. ඒ කියන්නේ 2000ට වඩා අඩු කට්ටිය. හරි. මොකක්ද සිලෙක්ට් කරන්න ඕන is the greater than එකයි is the less than එකයි. හරි. බලා ගන්න එක මෙන්න මෙතන තියෙනවා. මෙතනට ගියා number ගියා. මෙතන තියෙනවා මේ less than greater than. මෙතනනුත් ගත්තකි. නැත්තම් මෙතන තියෙනවා custom කරලා. මෙතන තියෙනවා custom කියන එකට යන්න ඕන. හරි. මෙතන තියෙනවා custom එකට ගිහලා යටම තියෙනවා less than the greater than කියලා එතනින් Tamanට කැමති එක හොයලා ගන්න පුළුවන්. is the greater than කියන එක දෙන්න ඕන. හරිද? හරි. හරි. බලාගත්තද හරිද? ඒක හරිද ළමයිට? හරි. තව එක ක්‍රමයක්. ඒ එක ක්‍රමයක්. හරි. දැන් මෙතන මීට වඩා තව ක්‍රමයක්ත් තියෙනවා ගන්න. මේ එක ක්‍රමයක්. මේක දැන් පැහැදිලිද ඊළඟ ක්‍රමයට යන්න. ඒක ඊට වඩා ලේසි. ඊළඟ ක්‍රමයට යමු. ටයිප් කරලා ගන්න තියෙන්නේ. හරි. ඔන්න දැන් බලන්න මෙතනින් ගියා ෆිල්ටර් කියන එකට ගියා. හරි. මෙතනින් ෆිල්ටර් කියන එකට ගියා මේකට ගියා. හරි. ෆිල්ටර් කියන එකට ගියා. ෆිල්ටර් කියන එකේ තියෙනවා number of filter කියලා. is the greater than කියලා ගත්තා. හරි. ඊට පස්සේ is the greater than එකට කියලා මෙතන ටයිප් කරලා 2000 කියලා. 2000ට වඩා වැඩි කට්ටිය. is the less than කියලා ගත්තා. 2000ට වඩා අඩු කට්ටිය. හරි. ඔන්න තව එකක්. හරි. දැන් මේක ওই විදිහට print out එකක් වුණත් අපිට අරගෙන පෙන්වන්න පුළුවන්. එතකොට CTRL එකයි P එකයි ගාවම මේ print එක එනවා. එතනින් ওই විදිහට පෙන්වුම් කරගන්න පුළුවන්. ඒක Tamanට කැමති විදිහට ඒ විදිහට අරගන්න print out එකක් කරන් දෙන්න කිව්වොත් ඒ කට්ටිය ඒ විදිහට අරගන්න පුළුවන්. මගේ සර් ඊතලේ ක්ලික් කරාම සර් එතන මේ පෙන්නන්නේ නැහැ නේ සර් greater than කියලා එකක් සර්. ඒ කියන්නේ ඔයාගේ දැන් මෙතන ක්ලික් කරපුවා මෙන්න මෙතනද? ඔව් සර් ඔතන ක්ලික් කරා මේ ටෙස්ට් ෆීල්ඩ් එක. ඔයා ක්ලික් කරන්න ඕන සැලරිය එක උඩ. සැලරිය උඩද ක්ලික් කරන්නේ? ඔව් සර්. හරි නම්බර් ෆීල්ඩ් කියලා එකක් නැද්ද? ඉලක්කම් ගහන් තියෙන්න ඕන. ඒකේ තියෙනවා කස්ටම් ෆීල්ඩ් කියලා තියෙනවද? සර් ඒක එනි ඉලක්කම් ගහුවොත් විතරද? ඔව්. හරිද? හරි. එතකොට අපි ඒක හරි. හරි. එතකොට අපි නිකන් හිතමු දැන් හරි. මේක හරිද? මේක තේරුණාද? හරිද? හරි. හරි. ඔන්න දැන් මම තව එකක් ක්‍රමයක් පෙන්නනවා. හරි. ඒකත් ඔයාලා කරගන්න ඕන නම් පුළුවන්. හැබැයි මේ ක්‍රමය සායහෙන්න ලේසි. මේ ක්‍රමයට බැරි නම් තව ක්‍රමයකට අරගන්න ක්‍රමයක් තියෙනවා. හරි. ඒක ඇඩ්වාන්ස් ෆිල්ටර්. හරි. ඇඩ්වාන්ස් ෆිල්ටර් එකෙන් තමයි ඒ ක්‍රමය කියන්නේ. මේ ක්‍රමය අපිට පුළුවන් නිකන් අර ටක් ටක් කරලා පෙන්නන්න. ඇඩ්වාන්ස් ෆිල්ටර් වලට ගියාම ඒකෙන් අපිට පුළුවන් ඇඩ්වාන්ස් කරලා ගන්න. අපි යනවා දැන් මුලින්ම ගියා මොකක්ද? ඉස්සෙල්ලාම first name last name ටික copy කරගත්තා. first name last name ටික copy කරගන්නවා.
මුලින්ම තියෙන setting. කොපි කරගෙන ඉවරලා පල්ලෙහෙන් paste කරගත්තා. අපි මේක හදලා තියෙන එකේ කණ්ඩායම වැඩි. තව අලුතෙන් එකක් හදලා පෙන්නන්න. පල්ලයට ගොඩක් හදලා නැති. අලුතෙන් එක හදන්න. එකක් පෙන්නනවා නැත්නම් ඉස්සෙල්ලාම first name last name ටික advanced filtering කරද්දී ඔන්න ඔය විදිහට copy කරගත්තා. copy කරා paste කරා. මේක තමයි advanced filter. මෙතනින් ගහගත්තමට PRO කට්ටිය විතරක් ඕන නම් PRO කියලා. හරි. මේකේ filter එකේ advanced. ඒකේ තියෙනවා advanced කියලා. හරි. ඒකේ තියෙනවා advanced කියලා. මෙන්න මේ ටික select කරගත්තා. හරි. ඔප්ෂන් එක හරියට ඒ ටික කරගත්තේ නැත්නම් වැඩේ වෙන්නේ නැහැ. එනෝනේ શબ્ද අරෙම එනවා. හරි. ඊට පස්සේ තියෙනවා copy to another location කියලා. advanced එකේ. ඒකේ තියෙනවා criteria area range කියලා. criteria area range එකට අපි මේ select කරමු මෙන්න මේ ටික දෙන්න ඕනේ. මේ අපි copy කරගත්ත set එක. දීලි වල පල්ලෙහා දිනවා copy to කියන දන. එතකොට ඔන්න උතන තමයි වැඩේ තියෙන්නේ. උතන උත්තරේ එන තැන copy to කියන්නේ උත්තරේ එන තැන. එතකොට මෙතන නෙමෙයි select කරන්න ඕනේ. මේ කොහෙවත් ඇඳලා තියන්න බෑ. cell එකක් මේ විදිහට select කරලා තියන්න බෑ. ඒ select කරලා නැති තැනක මෙන්න මේව කරලා පෙන්නුම් කරනවා. පෙන්නුම් කරලා අපි ඒක okay කරනවා. එතකොට first name last name department salary date and join PRO කට්ටිය වෙනවා. පේනවද ආවා? හරි. ඔන්න බලාගන්න advanced field එක. ආයෙ හොඳට මතක තියාගන්න. හරි. එතකොට මෙතන පේනවද? ඔන්න මම අයින් කරන ඔන්න මතක තියාගන්න. හරි. ඉස්සල්ලාම ගියා මේ ටික සිලෙක්ට් කරා. හරි උතන තේරුණාද? ඇඩ්වාන්ස් ෆිල්ටර් එකේ ওই ටික සිලෙක්ට් කරා. තේරුණාද ළමයි? ඊට පස්සේ උඩ තියෙනවා ඇඩ්වාන්ස් කියලා. ඇඩ්වාන්ස් කියලා පේනවද? හරි. ඒකට ගියා ඒකේ දෙනවා copy to another location. මොකද පියවර වශයෙන් දෙනවා ඊට පස්සේ. ඒක දීලා criteria area range එකට දෙන්න අපි අර මෙන්න මේ copy කරගත්ත එක. හරි. අලියා ගන්න advanced filter කියන මාතෘකාව දාන්න මුලින් ඉඳන් අර ලියා ගන්න නැත්නම් බෑ. advanced filter. advanced filter. ලියා ගන්න. ෆිල්ටර් කිරීමට අදාළ ෆිල්ටර් කිරීමට අදාළ ෆිල්ටර් කිරීමට අදාළ ෆිල්ටර් කිරීමට අදාළ filter කිරීමට අදාළ heading ටික heading එක filter කිරීමට අදාළ heading එක පළමුව copy කරගත යුතුය. filter කිරීමට අදාළ heading එක copy කරගත යුතුය. එය filter කිරීමට අදාළ heading එක
ෆිල්ටර් කිරීමට අදාළ heading එක copy කරගත යුතුය. heading එක copy කරගත යුතුය. දෙවනි දරුව copy කරගත් heading එක heading එක sheet එකේ පල්ලෙහෙන් paste කරගත යුතුය. sheet එකේ පල්ලෙහෙන් paste කරගත යුතුය. copy කරගත්ත එක sheet එකේ පල්ලෙහෙන් paste කරගත්තා. සර් ඒකම අපි ටයිප් කරත් හරියන්නේ නැද්ද? ටයිප් කරොත් හරියනවා. ඒක ටයිප් කරත් හරියා. හරි. ෆිල්ටර් කිරීමට අදාළ ඊළඟ දරුව ෆිල්ටර් කිරීමට අදාළ දෙය ටයිප් කර ෆිල්ටර් කිරීමට අදාළ එක ටයිප් කරනවා. MAR කට්ටිය නම් MAR කියලා ටයිප් කරනවා. දෙය ටයිප් කර ෆිල්ටර් කිරීමට අදාළ දෙය ටයිප් කර කියන්නේ මේක. දෙය ටයිප් කර ඕකේ ක්ලික් කර යුතුය. නැවත data ඊතලයක් advance මේදී ඊතලයක් advance data ඊතලයක් advance copy to another location maybe copy to another location select කරගත යුතුය. copy to another location ඒ කියන්නේ ෆිල්ටර් කරන විදිහ නේද? copy to another location select කරගත යුතුය.
එහි ඇති ලිස්ට් රේන්ජ් එකට ලිස්ට් රේන්ජ් එකට මේදී ලිස්ට් රේන්ජ් එකට වගුව සිලෙක්ට් කරගත යුතුය. ලිස්ට් රේන්ජ් එකට වගුව සිලෙක්ට් කරගත යුතුය. ලිස්ට් රේන්ජ් එකට වගුව සිලෙක්ට් කරගත යුතුය. criteria range එකට වෙදි criteria range එකට ඉතින් criteria range එකට criteria range එකට මෙන්න මේක first name last name department salary data join marriage state කියන එක male the female the කියන එක ඒක copy to යන ස්ථානයේ පිළිතුර ලබා දිය යුතු තැන copy to යන ස්ථානයේ පිළිතුර ලබා දිය යුතු තැන select කරගත යුතුය. පිළිතුර පොඩ්ඩක් ආපහු කියන්නකෝ. copy to යන ස්ථානයේ පිළිතුර ලබා දෙන ස්ථානයේ පිළිතුර ලබා දිය යුතු තැන පල්ලෙහාගේ පිළිතුරේ හිස්සිඩ පේනවනේ හිස්සිඩ සිලෙක්ට් කර පිළිතුර ලබා දිය යුතු තැන සිලෙක්ට් කරගත යුතුය. පල්ලෙහෙන් නැති ඕකේ විධානය ක්ලික් කරන්න. දැක්කද MER කට්ටිය ආව. හරිද? පිළිතුර ලබා දිය යුතු ස්ථානයේ ක්ලික් කර ඕකේ විධානය ක්ලික් කරන්න. හරිද? ඔන්න දැන් මම දැන් ගන්නවා PRO කට්ටිය. මෙතන වෙනස් කරලා කර හැකි PRO කියලා ගැහුවා. හරි. එතනින් ගියා advance copy to දුන්න list range එක. දුන්න criteria range එක. criteria range එක කියන්නේ මේක. දුන්නා. ඊළඟට දුන්න copy to another location උත්තරේ එන්න ඕන තැන පල්ලෙන් දැම්මා. දාන්න මොකද මෙතන කොටුවක් ගාව සිලෙක්ට් කළා මේ කොටුව සිලෙක්ට් කරලා ඉන්න. දැක්කද PRO කට්ටිය වෙනම ගත්තා. දැන් මම ගන්නවා SAL කට්ටිය. SAL කියලා ගැහුවා.
एडवांस किया कॉपी टू another लोकेशन सिलेक्ट करा लिस्ट रेंज එක සිලෙක්ට් කරා. ඒ කියන්නේ මෙන්න මේ වගුව. ක්‍රයිටීරියා රේන්ජ් එක සිලෙක්ට් කරා. අපි දෙවනියට කොපි කරගත් වගුව. මෙන්න මේක. copy to another location කියන උත්තරේ එන්න ඕන තැන. ඊට පල්ලෙහෙන් දුන්නා. ඕකේ කරා. sales කට්ටි. ගත්තා MAR කට්ටිය ගත්තා. FIN කට්ටිය ගන්න යන්නේ. FIN කියලා ටයිප් කරා. advanced filter. Yeah, advanced. Copy to another location දුන්නා. දුන්නා criteria range display range එක දුන්නා. criteria range එක දුන්නා. උත්තරේ එන්න ඕන දන දෙන්න ඕනේ. දුන්න උත්තරේ එන්න ඕන කරා. ඕකේ. display range එක මිසින් මුනින්ද යාළුවා තේරෙනවද? ඔන්න ආයෙ කරමු. Yeah. select करा දුන්නා. copy to කියන දන දුන්නා. ඒ කියන්නේ මෙන්න මෙතන යා list range එක අරගෙන මේ හරියට දෙන්න. දීලා ඕකේ කරා. දැක්කද ආවා? තමයි තේරුණාද? ඔව් සර්. ඔව් සර්. 38 කට්ටියට තේරුණාද? හරි. දැන් ඔන්න මම ගන්නවා ඒකෙන්ම මම හදනවා 2000ට වඩා වැඩි කට්ටිය. සමානයි greater than 2000 ටයිප් කරා. එදින greater than ටයිප් කරා. ගියා advanced filter. copy to කියන එකට දුන්නා. list range එක දුන්නා. criteria range එකට දුන්නා. මෙන්න මේක. copy to another location කියන දෙන්න දුන්නා. උත්තරේ එන්න ඕන දර පොඩ්ඩක් පල්ලෙන් සිලෙක්ට් කරගන්න. ඕකේ කරා. 2000ට වඩා වැඩිපුර ඉන්න කට්ටිය. නෑ එතකොට. හරි. sorry department එකනේ ගහලා දෙන්න ළමයි ඒකයි උනේ යා. ගහන්න ඕන කොතනද? එතන ගහන්න ඕන සැලරියකි. එතන පොඩ්ඩක් වැරදුනා. සමහරක් කැලේදී මොන වගේ වැරදි වෙනවා. හරි. සැලරියකේ ගහුවා. කීයටද ඉවර වෙන්නේ? දැන් ඉවර කරනවා. මේක කරා ඉවර කරා. හරි. ඇඩ්වාන්ස් ගියා. සිලෙක්ට් කරා. මේක සිලෙක්ට් කරා. ක්‍රයිටීරියා රේන්ජ් එක දුන්නා. උත්තරේ එන්න ඕන තැන දුන්නා. ගහන වඩා ගොඩක් එන්නේ. ටිකක් කපු මේ හරියට අයින් කරලා. ඒක හොයා ගන්නවා. පල්ලෙන් ගන්න. හරි. ඇඩ්වාන්ස් ගියා. copy to ගියා. දුන්නා. criteria range එක දුන්නා. copy to another location එක දුන්නා. මේ වගේ තැනක් දුන්නා. ඕකේ කරා. තේරුණා සර්. නෑ. ඔක්කොම සිලෙක්ට් ලා තියෙනවා නේද? දේන. සමානක් කරලා සෙල් එක මොකක් කරේ මෙන්න මේක ඇවිල්ලා මෙතන සිලෙක්ට් කරොත් එකපාර අන්න ඒක එනවා. ඒක තමයි මේ ප්‍රශ්නේ ඉන්නේ. මෙතනින් පල්ලය ගන්නවා. දැන් පේනවා මෙන්න මෙතන මේ වගේ එකක් තියෙනවා. එතනින් පල්ලය තමයි ඔබ ගන්න ඕනේ. හරි ඊටස් දෙන්න ඕනේ මෙන්න මේක. හරි ඊටස් දෙන්න ඕනේ. ඔබ යට මොකක් හරි රේන්ජ් එකක් සිලෙක්ට් ලා තියෙන. ඒකයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. මෙතනත් රේන්ජ් එකක් ගිය තැනක් වෙන්න සමානට. එතකොට සමානට නැතු යනවා. පේනවද ආවා?
වෙනවද ළමයි? අර සමහර විට දැන් අපි කරන්නේ මේ රේන්ජ් එකක් ඔයාලා දැක්කනේ ඒ රේගෙන්ති ඔයාලා තේරුම් ගන්න ඕනේ. එක්ක මේ මෙතන රේන්ජ් එක මෙතන උඩින් සිලෙක්ට් වෙලා. සිලෙක්ට් වුණාම උත්තරේ දෙන්න බෑ. එයා වැරදි කියලා කියනවා. ඒකයි ඔය ප්‍රශ්නේ වෙන්නේ. එතකොට දැනගන්න ඕන මෙතනින් මොකක් හරි මේ රේන්ජ් එක වැරදිලා සිලෙක්ට් ලා තියෙන කියලා. එතකොට අපෝ පොඩ්ඩක් හදලා අපි මේ උත්තර දීපු නැති තැනක සිලෙක්ට් කරපුවම ඔය වගේ උත්තරේ ගන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් තව තැනක් දීලා බලමු මොකද මේ. එතනින් පල්ලා සිලෙක්ට් වුණ නැතුව ඉමු මෙතන. අපලන්දී හරි අපි බලමු 2500ට වඩා වැඩි අය ඉන්නේ එක්කෙනයි නේ. අපි බලමු. හරි 2500 ටයිප් කරමු. ඇඩ්වාන්ස් ගියා. කොපි ටු ගියා. ටයිටල් එරියා රේන්ජ් එක දුන්නා. හරි. කොපි ටු කියන තැනට ගියා. ඔන්න ඔහොම දුන්නා. ඕකේ ක්ලික් කරා. දැක්කද? දැක්කද ළමයි? ඔන්න මේවා කරගන්නේ. තේරුණාද ඒක? තේරුණා සර්. හරි. එතකොට ඔන්න ඔය විදිහට ඔයාලා කරලා බලන්න ඕනේ. හරි. එතකොට ඔන්න ඔය විදිහට උත්තරේ එනවා. හරි. එතකොට ඒක මතක තියන් ඉන්න ඕනේ. හරි. කොහොමද කරගන්නේ කියලා. හරි. තේරුණා නේද 38 කට්ටියට? හරි. එතකොට ඔයාලා මේ වගේ ඇගීමක් හදා ගන්න ඕන. නිකන් කරන්න බෑ. ඉස්සලා මේ ඇගීම වල පොට්ටක් ගහගත්තත් දැන්. හරි නේද? ඊට පස්සේ තේරුම් ගත්තා. කුමාරක් කරලා බලපුවම හරි. හරි. ස්ක්‍රීන්ෂොට් ගහගත්ත නැති අය ගහගන්න. සර් ගහගත්තා සර්. හරිද? හරි. සර් ඔව්. සර් දැන් ඇඩ්වාන්ස් ෆිල්ටර් එක දෙන්න පුළුවන් සාමාන්‍ය පොඩි chart එකකට වගේද එතකොට ලොකු chart එකකට දෙන්න පුළුවන් ෆිල්ටර්ද එහෙම මොන හරි ප්‍රශ්නයක් තියෙද්ද සර් නෑ ලොකු chart එකකට උනත් අර ෆිල්ට් එක දෙන්න පුළුවන් ඇඩ්වාන්ස් ෆිල්ට් එකක් දෙකම දෙන්න පුළුවන්. කැමති එකක් දෙන්න. ගොඩක්ම ඇඩ්වාන්ස් ෆිල්ට් එක මේ අපිට මේ තනින්ම අරගත්තා කිනි. අතන ෆිල්ටර් කරපුවම කොපි පේස්ට් කර කර ඉන්න ඕනේ. මේක කරගත්තම අපිට එකින් එක අපිට අර ගන්න පුළුවන් පල්ලයට. දැන් අපි හිතමු දැන් LED කට්ටිය වෙනම ගන්න කියලා. අරක මෙතන පෙන්නනවා. ආයෙ කොපියක් අරගෙන පේස්ට් එකක් දා ගන්න ඕනේ. මේක ඔව් පේස්ට් ඕකේ ෂෝට් ඇන්ඩ් ෆිල්ටර් කියන එකේ ඔය ඇඩ්වාන්ස් එකට උඩින් තියෙන සර් ඇප්ලයි කියලා උඩ සර් ඕක ඇඩ්වාන්ස් එකට උඩ ෆිල්ටර් නෑ සර් ඒකට එහා පැත්තේ ක්ලියර් එකට පල්ලෙහා තියෙන්නේ කෝඩ් කියන එක නෑ සර් ඇඩ්වාන්ස් එකට උඩ එක ඇඩ්වාන්ස් රිප් ඇයි සර් ඒක වැඩ කරන්නේ නැත්තේ අයක මේ වෙලා නෑනේ ක්ලියර් කරගන්න නෑනේ ඒකයි ඒක තාම ඉන්නේ හරිද හරි සර්. හරි සර්. මේ ටික කරලා බලන්න තව ඉන්න ගාම පොඩි ඩේට් එකක් ගහලා ඩේට් එකටත් ඇඩ්වාන්ස් ෆිල්ට් එක දීලා බලන්න ඩේට් එකක් ගහලා ඩේට් එක දැන් අපි හිතමු 1994 කියලා ගේට දැන් ගහලා දාලා බලන්න වෙනවද කියලා මම ඒවා හිතන් කරලා තියෙනවා මේකේ ඉතින් මම ගිහින් වල කරලා තියෙනවා මේ පේනවද ඩේට් එක මම අරන් තියෙනවා දැන් අපිට දැන් හොයන්නොත් එහෙම ඩේට් ටික 2000ට වඩා වැඩි කට්ටිය ඩේට් එක ජොයින් වෙලා තියෙන අපේ ඔෆිස් එකේ 2000 ඉඳන් ජොයින් වෙන්න කට්ටිය හොයන්න කිව්වා 2000න් පස්සේ ජොයින් වෙන්න කට්ටිය එතකොට හොයන්න කිව්වා 2000න් පස්සේ බල පල්ලයට එන්න එපා එහෙම බල එන්න ඕනේ සමීකරණය දන්නවනම් ඇඩ්වාන්ස් ෆිල්ට් එකට ගියා මේ විදිහට ගේට දැන් ගියව ගත්තා මෙතනින් ගත්තා පේනවනේ මම අරන් තියෙන විදිහ ඩේට් එකට ඇඩ්වාන්ස් ෆිල්ටර් කරලා තියෙනවා ඒතකොට ග්‍රේටර් අයිබෝන් හරි හරි අදට මෙතනින් නතර කරනවා ඩේට් එකත් ඔයාලා හොයලා තියන්න yes පීටර් sir thank you අයිබෝවන් සර් good night good night god bless you sir God bless ලහිරු සර් ඔව් සර් අර මේ ඊයේ කියවනේ අසයින්මන්ට් කරලා වෙනම මේ ෆෝල්ඩර් එකක් හදලා ඒකට දාන්න කියලා Excel වෙනමයි Word වෙනමයි සර්. ඔව් ඒක දාලා අපි ෆෝන් එකට ෂෙයා වෙන්නේ නැත්නම් අපේ ස්ටෝරේජ් එක මදි හින්දා මොකක් හරිද සර්?
ෆෝන් එකට ඒක සල ෂෙයා කරන්න ස්ටෝරේජ් එක මේ ෆෝන් එකේ වැඩි ඇති. ෆෝන් එකට එන්නත් ඒකේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක වැඩි ඇති. හැබැයි Excel ෆයිල් එකක් කොහලා මොකක් පොඩි වීඩියෝ එකක් වගේ ඩීලීට් කරලා එතකොට ඔකට ෂෙයා කරන්න පුළුවන්. සර් මං ලැප් එකේ හදලා මේ ෆෝල්ඩර් එකට ඔක්කොම දාලා Excel assignment ටික ෆෝන් එකට ගන්න හැදුවා එන්නේ නැහැ. ඒකයි කොපි වෙන්නේ නැහැ. එතකොට මේ වැඩ කරන්න ඕනේ. ලැප්ටොප් එකට දාලා ගන්න හදපුවම මේ අපි ෆෝල්ඩර් එකක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ දැන් අපි කියමු මොකේද මේ ඔයාගේ ෆෝන් එකේ කියලා ෆෝන් එකේ ෆෝල්ඩර් එකක් හදා ගන්න. හදාගන්න ડોකියුමන්ට් එකේ හරි කොතනද ඒවා බලලා එතන හදා ගන්න. හදලා ඉවරලා ඒකට කොපි පේස්ට් කරන්න අර ලැප්ටොප් එකේ තියෙන ඒවා ටික. එතකොට ෆෝන් එකේ තියෙනවා ෆයිල් කියලා එකක් ඇති. එතනින් මේ ෆෝල්ඩරේ නම බලා ගන්න. ඒ නමට තමයි දාගන්න ඕනේ. ඒ දාපු ටික එතනින් පේනවා. එතනින් මේ ඇටච් කරන්න ඕන මේ ඊමේල් එකට. එච්චරයි කරන්න තියෙන්නේ. හරි සර් thank you. කියන්නේ ජෙසිබිට ළමයි